විශේෂයෙන්ම ඊයේ රාත්‍රියේ මහ බැංකුව ඉදිරිපත් කරන ලද ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා. ඒතොර ඒ කැබිනට් එකේ අනුමැතිය ඊයේ මේකට ලැබිලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් දැනට වාර්තාවල තියෙන තොරතුරු මත පදනම් වෙලා සහ මේ දැනට ලැබිලා තියෙන තොරතුරු වල විශ්ලේෂණය මත පදනම් වෙලා තමයි අපි මේ මාධ්‍ය හමුව කැඳවන්නේ. ඉතින් දිගින් දිගටම මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ආණ්ඩුව විශාල මිත්‍යා මතයක් අරගෙන ගියා. මේකෙන් කිසිම බලපෑමක් කාටවත් වෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙම ගත්තොත් එහෙම මේක අමුතු වර්ගයේ ණය ප්‍රතිව්‍යුහගතකරණයක් කිසිම ආයතනයකට කිසිම අරමුදලකට කිසිම කෙනෙකුට බලපෑමක් වෙන්නේ නැති විදිහට කරනවා කිව්වහන් පස්සේ දැන් අන්තිමට බලලා මල්ලෙන් එළියට පැනලා තියෙනවා. දැන් මෙච්චර දවසක් මහ බැංකුව අධිපති කිව්වේ බැංකු පොලි වලට බලපාන්නෙත් නැහැ, බැංකු තැන්පතු වලට බලපාන්නෙත් නැහැ, අර්ථ සාධක අරමුදලට බලපාන්නෙත් නැහැ. කොටින්ම මේ කරන ණය ප්‍රතිව්‍යුහගතකරණය කවුරු හරි කඩේකින් ණයට බඩු අරන් තියනවා ඒවට බලපාන්නෙත් නැහැ කියලා. ඒ විදිහට තමයි මේක ගැන මේ ස්ථාවරත්වය දුන්නේ. නමුත් ඊයේ රාත්‍රියේ අර්ථ සාධක අරමුදල පිටින් මේක අරින්න හදනවා කියන එක දැන් පැහැදිලිව වුණ ඉදිරිපත් කළා තිනවා. දැන් මේක අපිට ඉතාම පැහැදිලි. දැන් මේ අනුන්ගේ පවක් මේ රාජපක්ෂලා රනිල්ලා මේ රට පාලනය කරපු පාලක පැලැන්තිය මේ රටේ ආර්ථිකය මංකොල්ල කාලා මේ රටේ ආර්ථිකය කරගෙන ගිය ව්‍යාපාරික පැලැන්තිය රටෙන් එළියට ඩොලර් ටික ඇදලා විශාල විදේශ විනිමයක් රටෙන් එළියට පටවලා ඇති කළ තියෙන මේ ආර්ථික ව්‍යසනය විනාශය මේ ආර්ථික අපරාධය ඒ ආර්ථික අපරාධයේ වන්දිය මේ රටේ පෞද්ගලිකාංශ සේවකයට ගෙවන්න සිද්ධ වෙන තැන තමයි මේ කොලේ ගහලා තියෙන්නේ. ඒ නිසා මේක මේ ආර්ථික විද්‍යාවේ මේගොල්ලොන්ගේ ආර්ථික විද්‍යාව වචන වලින් වහන්න හදනවා. මේකේ කිසිම ආකාරයක හානියක් වෙන්නේ නැහැ, කිසිම ආකාරයක බලපෑමක් වෙන්නේ නැහැ කියලා. නමුත් ඊටාම් පැහැදිලිව මූල්‍ය අරමුදල මේගොල්ලොන්ට දීලා තියෙන නියෝගය තමයි 2032 වෙනකොට ලංකාවේ ණය ප්‍රතිශතය 95 දක්වා අඩු කරන්න ඕන දලදේශීය නිෂ්පාද්‍ය ප්‍රතිශතයක් විදිහට. දැන් ඒක තියෙන 127යි ඒක 95 දක්වා අඩු කරන්න ඕන. ඉතින් මේක 95 දක්වා අඩු කරන්න අපි දන්නේ ඒ මහ බැංකුව අධිපතිවරයා රනිල් වික්‍රමසිංහ සහ මේක පිටිපස්සේ හැංගිලා ඉන්න ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මේ තුන් දෙනාගේ න්‍යාය මොකද්ද කියලා මේ කිසිම එකකට අත තියන්න නැතුව කරන. ඒ නිසා දැනට මේකෙන් භාගයක් එළියට දාලා තිනවා අර්ථ සාධක අරමුදලට මොකද්ද කරන්න යන්නේ කියලා. ඉතින් අපි පැහැදිලිව මේකට විරෝධය පළ කරනවා. අපි පැහැදිලි කරන්න මොකද්ද මේගොල්ලෝ යෝජනා කරලා තියෙන්නේ කියලා. පළවෙනි කාරණා තමයි මේ යෝජනාවේ මූලික වශයෙන් මේගොල්ලෝ ඉදිරිපත් කරන යෝජනාවේ පැති තුනක් තියෙනවා. එකක් තමයි බැඳුම්කර සහ භාණ්ඩාකර බැඳුම්කර සහ භාණ්ඩාකර බිල්පත් මේ දෙක අතර තියෙන මේ ආයෝජන දෙක එක තැනකට ගේන එක. ඒ කියන්නේ දැනට භාණ්ඩාකර බිල්පත් වල ට්‍රෙෂරි බිල්ස් වල තියෙනවා ට්‍රිලියන 4.1ක් මිලියන 4100ක්. මේ 4100 සාමාන්‍යයෙන් භාණ්ඩාකර බිල්පත් කියලා කියන්නේ මාස 3 ඉඳලා වසරක දක්වා කාලෙට නිකුත් කරන මුදල් ණය ලබා ගැනීම සඳහා පාවිච්චි කරන ක්‍රමවේදයක්. දැන් මෙන්න මේවා අවුරුද්ද කල්පිතනකොට ගෙවන්න ඕනේ. ඉතින් මේවෙන් ඇති වෙන ආතතිය ආර්ථිකයට එන බලපෑම හදිසියේ ගෙවීම් සිදු වුණාන් පස්සේ ණය බරතාවයේ පිළිබඳ ප්‍රශ්නේ වාර්ෂිකව වෙන ප්‍රශ්නේ ඒක වළක්වා ගන්න මේගොල්ලෝ යෝජනා කරනවා මේ ට්‍රෙෂරි බිල්ස් නැත්නම් මේ භාණ්ඩාකර බිල්පත් මාරු කරන භාණ්ඩාකර බැඳුම් කර වලට ට්‍රෙෂරි බොන්ඩ්ස් වලට මාරු කරන්න. ඒක තමයි පළවෙනි යෝජනාව. ඉතින් මේක බැලු බැලමට තාක්ෂණික කාරණයක් විදිහට පේන්න පුළුවන් කාට. නමුත් මේකේ ආර්ථිකමය බලපෑමක් තියෙනවා. ඒ ආර්ථිකමය බලපෑම තමයි රටේ තියෙන මූල්‍ය ද්‍රවශීලතාවය වත්කම් වල තියෙන ද්‍රවශීලතාවය මේකෙන් පැහැදිලිව අඩු වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බැඳුම් කර කිනේවා ටිකක් ද්‍රවශීලතාවය අඩු මුදල් නැත්නම් ද්‍රවශීලතාවය අඩු ආර්ථික ඒකකයක් විදිහට සලකන්නේ බැඳුම් කර. මොකද ඒවා අවුරුදු 15ට 10ට 15ට 20ට නිකුත් කරන්න පුළුවන්. ඒතර මේ මුළු කාලෙම ඒ වටිනාකම ඒ වත්කම හිර වෙලා තියෙනවා. ඒ නිසා ඒක නැවත නැවත ඒක යොදවන්න බැරි කම එනවා. එතකොට මේක හරහා රටේ තියෙන ආර්ථිකයේ විශේෂයෙන් මහ බැංකුව සහ මේ රටේ ආර්ථිකයේ ප්‍රධාන ආයතන සතු තියෙන වත්කම් වල ද්‍රවශීලතාවය පැහැදිලි ලෙස බිඳ වැටීමක් සිද්ධ වෙනවා. ඒ ද්‍රවශීලතාවය බිඳ වැටීම අනිවාර්යෙන් බලපානවා ආර්ථිකයේ දෛනික කටයුතු වල බලපානවා. විශේෂයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම වැනි කාරණාවලදී මේක බලපෑමක් වෙන්න පුළුවන්. ඉතින් ඒක මේ ලබන මාස වෙනවා කියලා නෙමෙයි අපි කියන්නේ. නමුත් මේක දිගු කාලනව රටේ ආර්ථික ද්‍රවශීලතාවයේ අඩුවීම අනිවාර්යනීය බලපෑමක් සිද්ධ කරනවා. ඉතින් ඒක තමයි මේ මූල්‍ය අරමුදල වගේ සංවිධාන වල අවශ්‍යතාවය. ඒගොල්ලෝ මේ ඔක්කොම න්‍යාය පත්‍රය හදන්නේ මෙන්න මේ ආර්ථිකයේ හැකිලීම සඳහා ආර්ථිකයේ තියෙන ශක්තිය නැත්නම් ආර්ථිකයේ ප්‍රසාරණය සඳහා නෙමෙයි. මූල්‍ය අරමුදලේ කිසිම යෝජනාවක් නැහැ ලංකාවේ අපනයන ආදායම් වැඩි කරන්න.
මූල්‍ය අරමුදල කිසිම යෝජනාවක් නැහැ ලංකාවේ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් ගන්න ඕන ක්‍රියාමාර්ග සම්බන්ධ මූල්‍ය අරමුදල එහෙම නොකියුවත් අඩුතරම මේ ඉන්න පාලක නඩේට එහෙම ක්‍රියාමාර්ගයක් නැහැ. ඒ නිසා මෙතන කිසිම ආකාරයකින් මේ ආර්ථිකය වර්ධනය කරන්න ආර්ථිකය ප්‍රසාරණය කරන යෝජනා මොනවක් කරන්නේ නැහැ. සීල යෝජනා එන්නේ ආර්ථිකය කප්පාදු කරන දිශාවට. ඒ නිසා මේ පළවෙනි යෝජනාව තාක්ෂණික කාරණයක් වගේ පෙවුනට අවුරුද්දට ගත්ත ණය අවුරුදු 10ට 15ට දික් කරනවා වගේ තාක්ෂණික කාරණයක් වගේ පෙවුනට මේක අනිවාර්යෙන් බලපානවා රටේ ආර්ථික ද්‍රවශීලතාවයට වත්කම් වල ද්‍රවශීලතාවයට බලපාන නිසා පළවෙනි කාරණේ එක. දෙවෙනි එක මේගොල්ලෝ යෝජනා කරනවා මේ වෙනකොට ට්‍රෙෂරි බොන්ඩ්ස් ඉදිරි නැත්නම් භාණ්ඩාගාර බැඳුම් කර විදිහට තියෙන ආයෝජන දැනට තියෙනවා. ඒකේ මුළු වගේ රුපියල් ට්‍රිලියන 8.7ක් නැත්නම් රුපියල් වලින් කිව්වොත් බිලියන 8,700ක් බිලියන වලින් කිව්වොත් බිලියන 8,700ක් තියෙනවා. මේ බිලියන 8,700 පංගුකරුවන් ඉන්නවා. රාජ්‍ය බැංකුව මේකෙන් 32.5ක පංගුකරුවෙක්, EPF එක 36.5ක පංගුකරුවෙක්. ඒතර EPF එක තමයි මේ EPF සහ ETF කියන අරමුදල් දෙක තමයි මේකේ විශාලම පංගුකරුවා. ඒ කියන්නේ බැඳුම් කරවල විශාලම පංගු තියෙන්නේ ඒ දෙගොල්ලෝ ඒ අරමුදල් දෙකට. ඒතර ඒක තුනෙන් එකකට වඩා වැඩි. ඒ කියන්නේ මේ රටේ පෞද්ගලික අංශයේ සේවකයාගේ මුදල් තමයි අද පහුගිය කාලේ මේ ආණ්ඩුව ගත්ත ණය වලින් දේශීය ණය වලින් ඒකෙත් බැඳුම් කරවල තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. දැන් මොකද්ද සිද්ධ වෙන්නේ යන්නේ? මේකේ තියෙනවා අද බැංකස්, ඒ කියන්නේ රාජ්‍ය නෝඩ බැංකුවල පංගුව 11.9යි. අදර්ස්, ඒ කියන්නේ වෙනත් මිලදී ගත්ත බැඳුම් කර මිලදී ගත්ත අයගේ කොටස 18.9යි. සෙන්ට්‍රල් බැංක් එක මහ බැංකුව ගත්ත එක 0.3යි. මේ විදිහට තියෙනවා මේකේ විවිධ පංගු කොටස්. දැන් මොකද්ද වෙන්නේ යන්නේ? දැන් මේක කෙලින්ම මහ බැංකුව කියන්නේ මේක අරින්නේ EPF එක පිටින් කියලා. හරිද? දැන් ඒගොල්ලෝ ඒකට තර්කය හදන්නේ බැංකුව වලට මේක දෙන්න බෑ. බැංකුව වල දුන්නොත් රටේ ආර්ථිකයේ බිඳ වැටෙනවා. අපිට ඒ කියන්නේ අපිට ගණනය කරන්න බැරි නොහැකි කම්පනයක් එන්න පුළුවන් ආර්ථිකයට. ඒ නිසා බැංකුව වලට දෙන්න බෑ කියලා. දැන් අපි ඒ තර්කේ මොහොතකට පිළිගත්තොත් එහෙම දැන් මේක මේ පෞද්ගලික ආයෝජකයෝ ඉන්නවා. නැත්තම් බැඳුම් කර මිලදී ගත්ත තව සමාගම් තියෙනවා. අපි දන්නවා දැන් ප්‍රසිද්ධ බැඳුම් කර වංචාවට සම්බන්ධයි මෙන්ඩිස් සමාගම. LOCSලා. අර්ජුන මහේන්ද්‍රලා. ඒතකොට දැන් මෙවැනි ආයතන තියෙනවා මේ බෙදුම් කර අරගෙන දැන් ඒවැන් පොලි අරගෙන ඒවැන් තමන්ගේ ආර්ථිකය බොහොම ඉක්මනට ප්‍රසාරණය කරගත්තා. දැන් මෙච්චර අර්බුදයක් වෙච්ච වෙලාවක දැන් අර්ථ සාධක අරමුදලේ මිලියන 20 ගානකට රටේ ඉන්න කම්කරු සියලු දෙනාට ඇඟලුම් කම්මලේ අද වැඩ කරන සහෝදරියට, තේදලු කඩන වත්තේ වැඩ කරන සහෝදරියට සාප්පු සේවකයෝ විදිහට වැඩ කරන කකුල් වල ලේනහර පෑදෙනකන් ලේනහර ඉදිමිනකම් වැඩ කරන හිටගෙන ඉන්න ඒ සාප්පු සේවිකාවන්ට සහ අනිකුත් රටේ කර්මාශාල වැඩ කරන සේවකයින්ට තමන්ගේ ජීවිත අවදානමක් කරන් වැඩ කරන සේවකයින්ට මේ සියලු දෙනාට තමයි දැන් මේ පාප කර්මය පටවන්න හදන්නේ. හැබැයි මේ කියන්නේ අදර්ස් කියන නැත්නම් මේ වෙනත් කියන බැඳුම් කර මිලදී ගත්ත අයට ඒ රටේ ඉන්න දැවැන්තම කෙරුම්කාරයන්ට සහ රටේ ආර්ථිකයට මේ සූදුවට සම්බන්ධ වෙන අයට ඒව බොහොම පවුල් 10ක් 15ක් වෙන්න පුළුවන්, බොහොම පුංචි ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒගොල්ලොන්ට කිසිම හානියක් නැහැ. ඒ කියන්නේ මෙච්චර ආර්ථිකේ වැළලෙන්න යනවා. ඒ වැළලෙන්න යද්දිත් මේ ණය ප්‍රතිව්‍යුහගත කරන ඒගොල්ලොන්ගේ පැත්තකින් තියලා තියෙනවා. දැන් බැංකු පැත්තකින් තිබීම අපිට තේරුම් ගන්න පුළුවන්. මොකද ඒකේ ආර්ථික කම්පනයක් වෙනවා කියන කාරණේ. නමුත් මේ රටේ ඉන්න ධන කුවේරයෝ බැංකු වලට පොළු තියපු අය මේ සමහර අය මේගොල්ලෝ බැඳුම් කර විකුණලා බැඳුම් කරනුත් විශාල වශයෙන් රටේ ධනෙ උරා ගන්නවා. මේ ධනෙ කොල්ල කන මේ පැලැන්තියට මේ පවුල් 30-40ක් වෙච්ච මේ පැලැන්තියට මේ ආර්ථික අරබුදෙදි කිසිම වරක් දරන්නේ නැහැ. ඒක තමයි මේගොල්ලෝ කියන්නේ. ඒතර කාටද මේ පව ගෙවන්න කියලා කියන්නේ අර්ථ සාධක අරමුදල හරහා මේ රටේ පෞද්ගලිකන් සේවකයා අපිට තමයි පටවන්න හදන්නේ. අපි මේ රටේ ජනතාවට කියනවා දැන් මේ ක්‍රමයට තමයි මේ ප්‍රශ්නේ විසඳන්න හදන්නේ. ඉතින් අපි ආරම්භයේ ඉඳලා කිව්වා මේ අර්බුදේ කියලා මේගොල්ලෝ පට්ට ගහපු මේ ආර්ථික කොල්ලය, ආර්ථික මංකොල්ලය, ඒ ආර්ථික මංකොල්ලේ බර හැම පියවරක් පාරසාම මේ රටේ සාමාන්‍ය පොදු ජනතාව කරට අතාරිනවා. මේ රටේ ධන කුයරෝ මේ අර්බුදේට වගකිය යුත්තෝ උන් මේ අර්බුදෙන් ගැලවෙනවා කියලා. හරිද? ගැලවෙනවා විතරක් නෙමෙයි මේකේ වාසි පංගු ගන්නවා කියලා. දැන් මේක අර්ථ සාධක අරමුදලේ ලබාගත බැඳුම් කරවලට සම්පූර්ණ මේ පාප කර්මයේ ගෙවන්න මේ පවට ගෙවන්න සිද්ධ වෙනවා. මොකද්ද කරන්න හදන්නේ? මේ අර්ථ සාධක අරමුදලේ තියෙන මුදල් කෑලි 12කට කඩනවා. කොටස් 12කට කඩනවා. කඩලා මේ දැනට කරලා තියෙන සියලුම ආයෝජන වල තියෙන පොලි ප්‍රතිශත සම්පූර්ණ වෙනස් කරලා ඉදිරි අවුරුදු කීපේ 2025 දක්වා අවුරුදු කීපයට 12.5ක පොලියකුත් එතනින් පස්සේ 9ක පොලියකුත් ලබා දෙන්න තමයි මේගොල්ලෝ සූදානම් වෙන්නේ. දැන් එතකොට මේ බැඳුම් කරවල ආයෝජනය කරලා තියෙනවා අර්ථ සාධක අරමුදලේ මුදල් විවිධ පොලි අනුපාතවල. සමහර ඒවා 7 තියෙනවා, සමහර ඒවා 9 තියෙනවා, සමහර ඒවා 12 තියෙනවා, 127 30 දක්වා තියෙනවා බැඳුම් කරවල ආයෝජනය කරපු පොලි ප්‍රතිශත තියෙනවා. දැන් ඇයි එහෙම පොලි ප්‍රතිශතයක් හම්බුනේ? ඒකත් අපි කතා කරන්නේ.
ඇයි එවැනි පොලි ප්‍රතිශතයක් ඇති වුණේ? එවැනි පොලි ප්‍රතිශතයක හේතුව මොකක්ද? එවැනි පොලි ප්‍රතිශතවල හේතුව තමයි අදාළ නිශ්චිත කාලවල දැන් උදාහරණයක් ගත්තොත් මහ බැංකුව පහුගිය කාලේ ප්‍රතිපත්ති පොලි අනුපාත ඉහළට ගෙනාවා. ඊට පස්සේ බැඳුම් කරවල පොලි අනුපාත ඉහළට ගෙනිච්චා. ඒ කියන්නේ 127 30 දක්වා ගියා. ඒතකොට 127 30 දක්වා ගියාම අර්ථසාධක අරමුදල ඒ කලින් කාලේ නිකුත් කරපු බැඳුම් කර මිලදී ගත්තා. දැන් එතකොට ඒකට අනුව ගත්තොත් එimhe මේ බැඳුම් කරවල ඉදිරි වසරවල 127 ගානේ 130 ගානේ පොලි ගෙවන්න ඕනේ. එතකොට මේ පොලිය ලැබුණාන් පස්සේ මේ අරමුදල ඇකිලීම නතර වෙනවා. මොකද දැන් පොලිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අරමුදල ප්‍රසාරණය කරන දෙන දෙයක් නෙමෙයි. පොලිය කියලා කියන්නේ අරමුදලක් ඒ මුදලේ තියෙන නිත්‍ය වටිනාකම් පවත්වාගෙන යාම සඳහා දෙන දෙයක්. සාමාන්‍ය අපි බැංකු පොලිය කියලා කියන්නේ විශේෂයෙන් අපි ෆික්ස් ඩිපොසිට් එක දැම්මොත් ස්ථාවර තැන්පතුවක් දැම්මොත් එimhe ස්ථාවර තැන්පතුවක බැංකු පොලිය කියලා කියන්නේ ඒ දාන තැන්පතුවට අමතර මුදලක් එකතු වීමක් නෙමෙයි. ඒ දාන තැන්පතුවේ මූර්තගේ ඇත්ත වටිනාකම අඩු වීම වැළැක්වීම. උදාහරණයක් විදිහට කිව්වොත් එimhe ලක්ෂ 20ක් තිබ්බනම් බැංකුවේ ඒ ලක්ෂ 20ට පොලියක් කියලා හම්බ වෙනකොට ඒක ඇත්තම පොලියක් නෙමෙයි. ඒ වසර තුල තියෙන උද්දමනයේ බලපෑමෙන් ඒ මුදල අඩු වීම වැළැක්වීම සඳහා දෙන මුදලක් තමයි පොලිය කියලා කියන්නේ. එතකොට මේ බැඳුම් කර නිකුත් කරන වෙලාවෙදී රටේ උද්දමනයේ තිබිච්ච අගයක් තියෙනවා. රටේ බැංකු ප්‍රතිපත්ති පොලි අනුපාතක තිබිච්ච අගයක් තියෙනවා. එතකොට ඒක මත තමයි මේ පොලි ප්‍රතිශත සකස් වුනේ. දැන් ඒ පොලි ප්‍රතිශත තමයි ඔක්කොම පොලේ ගහලා දමල ගහලා ඒ ඔක්කොම කුණු කුඩේට විසික් කරලා මේගොල්ලෝ කියන්නේ දැන් මෙතනින් එහාට මේ බාස්කට් 12ට දානවා EPF එකේ තියෙන ඔක්කොම සල්ලි. ඒ බාස්කට් 12 අපි තීරණය කරනවා කොයි කාලෙද මැචෝ වෙන්නේ කියලා. කොයි කාලෙද මේවා කල්පිරෙන්නේ කියලා. ඒ කල්පිරෙන කාල ඔක්කොම අපි තීරණය කළා. ඒවට දෙන්න ඕන පොලියත් අපි තීරණය කළා. ඒවට දෙන පොලිය උඹලට මේ ගන්න දෙනවා. ඒතර මේ ඔක්කොම කළා කියනවා අර්ථසාධක අරමුදල බලපෑමක් වෙන්නේ නැහැ කියලා. මේක පට්ටපල් බොරුවක් නේ. තමන් ඉගෙනගත්ත ආර්ථික විද්‍යාව පාවිච්චි කරලා මේ රටේ ජනතාවගේ ඇස් වලට වැලි ගහන්න එපා. අපි මේ ආර්ථික විශේෂඥයින්ට කියනවා, මහ බැංකුව අධිපතිට කියනවා, ආචාර්ය අජිත් නන්දලාල් මහත්තයට කියනවා ඉගෙනගත්ත දැනුම පාවිච්චි කරලා මේ රටේ පාසල් පද්ධතිය, මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය, නිදහස් අධ්‍යාපනයෙන් තමන් ගත්ත ආර්ථික විද්‍යාව දැනුම පාවිච්චි කරලා මේ රටේ මිනිස්සුන්ගේ ඇස් වලට වැලි ගහන්න එපා. මේ රටේ පෞද්ගලික සේවකගේ ඇස් වලට වැලි ගහන්න එපා. මොකද තවමත් ඔබට වැටුප් ගෙවන්නේ මේ රටේ ජනතාව. මේ අර්ථසාධක අරමුදල කරන්න යන දේ මේක. එතකොට මේකේ පොලි ප්‍රතිශත දැන් මේගොල්ලෝ තීරණය කරනවා. එතකොට දැන් අර කලින් ගත්ත පොලි ප්‍රතිශත අදාළ වෙන්නේ නැහැ. සහ දැනටමත් අර්ථසාධක අරමුදල ඇකිල්ලා තියෙන්නේ කොහොමද වෙලා තින්නේ? දැන් අපි අර්ථසාධක අරමුදලේ 2020 වෙද්දී ට්‍රිලියන 3.5ක් තිබුණා නම් 2020 ආරම්භයේදී මේ අර්බුදයෙන් පස්සේ මොකද සිද්ධ වුනේ? මේ අර්බුදයෙන් පස්සේ රුපියලේ වටිනාකම 750 වුණා. කාගේ හරි රුපියලක් තියෙනවා නම් ඒ රුපියලේ වටිනාකම මේ අර්බුදයෙන් පස්සේ රුපියලක් නෙවෙයි 750යි. වෙන විදිහකට කියනවා නම් අපි අතේ රුපියල් ලක්ෂයක් තිබ්බනම් වෙනද අපිට ලක්ෂයෙන් ගන්න පුළුවන් නම් බඩු මුට්ටු ප්‍රමාණයක් ඒ බඩු මුට්ටු ගන්න බෑ. දැන් ගන්න පුළුවන් ඒකෙන් රුපියල් 50000ක වටිනාකම සහිත බඩු මුට්ටු. හරියටම රුපියලේ අගේ භාගිකින් අඩු වුණා මේ අරමුදේ ඉස්සරහට. දැන් එතකොට අර්ථසාධක අරමුදේ රුපියල් වලින් තියෙනවා ට්‍රිලියන 3.5ක්. රුපියල් වලින් 3.5ක් ට්‍රිලියන තිබ්බට නැත්නම් බිලියන 3.500ක් තිබ්බට ඒකේ මූර්ත වටිනාකම ඇත්ත වටිනාකම 150කින් අඩුලා තියෙන දැනටත් මේක වෙලා තියෙන්නේ. එතකොට දැනටත් මේ වෙච්ච එකට යම්කිසි සාධාරණත්වයක් එන්න තමයි මේ පසු ආයෝජනය කරපු පහුගිය අවුරුද්දේ ආයෝජනය කරපු බැඳුම් කරවල පොලි ප්‍රතිශත ඉහළ යාමෙන් වෙන තිබිච්ච වාසිය. එතකොට ඒ වාසිය ගන්න දෙන්නේ නැතුව මේගොල්ලෝ දැන් මොකද කරන්න යන්නේ? මේ ඔක්කොටම ෆ්ලැට් රේට් එකක් දානවා. ඔක්කොටම 12.5යි කියලා. සහ ඒගොල්ලෝ තීරණය කරන මේක කල්පිරි දිනේ කවද්ද කියලා. එතකොට මේකෙන් පැහැදිලිව අර ද්‍රවශීලතාවය සම්බන්ධ ප්‍රශ්න එක පැත්ත කියනවා. අනිත් පැත්තෙන් පැහැදිලිවම අර්ථසාධක අරමුදල දිය වෙනවා. අර්ථසාධක අරමුදල ෂේ වෙනවා. අර්ථසාධක අරමුදල දැනටත් තමන්ගේ අවුරුද්ද අවසාන වෙනකොට සේවකීන්ට අර්ථසාධක අරමුදල ප්‍රතිලාභ ගෙවීම අභියෝගයට ලක් වෙමින් තියෙනවා. දැනට ප්‍රතිලාභ ගෙවුවාන් පස්සේ වසරේ ආදායම වසරේ ප්‍රතිලාභයි දෙක අතර තියෙන පරතරය තියෙන රුපියල් බිලියන 30කට ආසන්න ප්‍රමාණයක්. ඒක බොහොම පොඩි මුදලක්. අරමුදලේ තියෙන වගකීම් එක්ක සැලකුවාන් පස්සේ ඒක පොඩි මුදලක්. ඒක තමයි දැන් මේ ඊතරම් අවදානට ලක් වෙලා තියෙත් තමයි දැන් මේ කරන්න හදන්නේ. දැන් මේක කරන්න හදපදී කම්කරුවමැති තව කුමන්ත්‍රණයක් කරනවා. ඒකත් අපි කියන්න මෙතෙන්දී. දැන් මේ අර්ථසාධක අරමුදලට මේ පැත්තෙන් ගහලා මේ පැත්තෙන් මහ බැංකුව අධිපති රනිලුයි ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මේ පැත්තෙන් කියලා IMF එකත් එකතු වෙලා ඒ IMF එකත් එක්ක අර ඉන්න කම්කරුවමැති මිනිහ යෝජනා කරනවා මේ අර්ථසාධක අරමුදල පාවිච්චි කරන්න ඕන කියලා සේවකීන් සේවයෙන් නිරපද්දී දැනට ඒකේ වන්දිය ගෙවන්න ඕනේ හාම්පුතා. ඒ හාම්පුතා ගෙවන වන්දිය උනට අර්ථසාධක අරමුදලේ ETF එක දෙකම එකතු වෙලා ඒ රස්සාවෙන් දොට්ට දාන කම්කරුවන්ට වන්දි ගෙවන්න කියලා. ඒ මදිවට රස්සාවෙන් දොට්ට දෙමීම සඳහා දැනට තියෙන බලය තියෙන්නේ කිසිම ආකාරයක බලයක් නැහැ හාම්පුතාට. ඔහුට තියෙන්නේ විනය කටයුත්තකදී විතර එළියට දාන බලය තියෙන්නේ. ඒක වෙනස් කරන්න හදලා ඒකේ වෙනත් කටයුත්තකදී එළියට දානවා නම් කම්කරු කොමසාරිස්කින් සහ අදාළ සේවකයෙක්ගේ අනුමැතිය ගන්න ඕන. දැන් මේ නීති වෙනස් කරන්න හදනවා ඕනම මොහොතක කම්කරු එළියට දාන්න පුළුවන් නීතියට.
ඒතර ඕනම මොහොත කම්කරුව එළියට දාන්න පුළුවන්. ඒ කම්කරුව රස්සායන දොරට වැටෙනාන් පස්සේ ඒකට ගෙවන්න සිද්ධ වෙන්නේ හාම්පුතාට මේ ගෙවන්න හදන අර්ථ සාධකෙන් ඒ අර්ථ සාධකයට මේ පැත්තෙන් ගහලා තියෙනවා. දැනට අර්ථ සාධකයේ හිඟේ ඒ කියන්නේ අතිරික්තයක් තියෙන වසරක අවසාන වෙද්දී මෙහෙයුම් වල අතිරික්තයක් තියෙන බිලියන 30යි. ඉතින් මේක මම කියන්නේ මේ රටේ පෞද්ගලිකංශික සේවකයා තේරුම් ගන්නවල කෑල්ලෙන් කෑල්ල නෙමෙයි. මේගොල්ලෝ මේ ටයිකෝඩ් දාගෙන කියන මේ ආර්ථික විද්‍යාත්මක බොරු නෙමෙයි. මේ රටේ ජනතාව මේ සියලු දේවල් විශේෂයෙන් අපි කම්කරුවෝ ගිල්ලා හිටනවා මේ සියල්ල එකට මේසෙ තියලා කල්පනා කරන්න. එක මේසෙක තියන්න. මේ එක එක අමාත්‍යාංශයෙන් එක එක තැන් වලින් ගේන යෝජනා එකතු කරලා එක මේසෙක තියලා කල්පනා කරලා මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. ඒ නිසා අර්ථ සාධක මුදල මේ ක්‍රියාවලියෙන් පස්සේ අපි හිතනවා මේ ප්‍රතිසංස්කරණ දෙක සිද්ධ වුණොත් එimhe මේ රටේ පෞද්ගලිකංශ සේවකයාට විශ්‍රාම ගියන් පස්සේ ජීවත් වෙන Tamanට කිසිම ආකාරයක හවුවරණක් නැති වෙනවා. අපි පැහැදිලිවම කියනවා මේ කම්කරු ඇමති කරන මේ ප්‍රතිසංස්කරණෙයි මේ මහ බැංකු යෝජනා කරන මේ ණය කප්පාදුවයි මේ දෙක එකට එකතු කරලා සිද්ධ වුණොත් එimhe පැහැදිලිවම මේ රටේ ආයු අපේක්ෂාව පැහැදිලිවම අවුරුදු 10කින් 15කින් පල්ලෙහාට යනවා. අපි මේක අභියෝගාත්මක වෙන මේක හෙට වෙන්නේ නැහැ. හැබැයි මේ දෙක සිද්ධ වුණොත් එimhe තව අවුරුදු 5ක් 10ක් 15ක් යද්දී අපි බලමු මේ රටේ ජනතාවට මේක සිද්ධ වුණොත් එimhe පැහැදිලිව ආයු අපේක්ෂාව පස්සට යනවා. ඇයි? අර්ථ සාධක කරමුදල නොලැබෙනව නම් විශ්‍රාමයටම නොලැබෙනව නම් මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය අදිනකොටත් මේගොල්ලෝ වලපල්ලයට ඇදලා දාලා තිනවා. ඉස්පිරිතාලට ගියාම බෙහෙත් ටික ගන්න විදියක් නැහැ. පැනඩෝල් පෙත්ත නැහැ, ඉන්සියුලින් ටික නැහැ. අනිත් තියෙන ඔක්කොම යන්ත්‍ර සූත්‍ර කැඩලා තියෙනවා. මේ ඔක්කොම රවුමේ කරගලා හම්පස් බලන්න සිද්ධ වෙන දේ මොකද්ද කියලා. අන්තිමට බෙහෙත් ටිකක් ගන්න බැරුව ඉස්පිරිතාල ගේට්ටු ගාව මැරෙන පුජ්‍යලිකන් සේවකෙක්, රාජ්‍ය සේවකෙක් සහ පොදු ජනතාවක් තමයි මේ රටේ ඉතුරු වෙන්නේ. ඉතින් මෙතන තමයි සිද්ධ වෙමින් තියෙන්නේ. තුන්වෙනි යෝජනාව තමයි ඒගොල්ලෝ යෝජනා කරන සංවර්ධන බැඳුම් කරවලට කරන යෝජනාව. ඒකේ රීඉෂුව එකක් නැවත ඉෂුව කරනවා කියන එක තමයි යෝජනා කරන්නේ. ඒතර නැවත ඉෂුව කරද්දී ගොඩක් වෙලාවට පොලි ප්‍රතිශත අර කියන වගේ තීරණය වෙන්නත් පුළුවන්. ඒ වගේ මේ කියන ක්‍රියාවලියට කවුරු හරි එකතු වෙන්නේ නැත්නම් ඒ අයට 130ක බද්දක් ගහනවා කියලා කියනවා. ඉතින් මේක ඒ අයට කිව්වට මේ පුජ්‍යලිකංශ කාටවත් මේක බලපාන්නේ නැහැ. ඒ ටික ඔක්කොම නිදහස් කරලා තියෙන්නේ. මේකේ ඉන්නම අර සුපර් ඉනෝවේෂන් ෆන්ඩ්ස් කියලා. ඒ කියන්නේ නැත්නම් අර වෙනත් විවිධ අරමුදල් තියෙනවා. විශ්වවිද්‍යාල සේවකයන්ගේ තියෙන අරමුදලක් විශ්‍රාම ගෙවීමේ, තව ওই බැංකු වල අරගෙන තියෙන විවිධ අරමුදල් විශ්‍රාම ගෙවීමේ මෙන්න මේ අරමුදල් තැන්පත් කරලා තියෙනවා මේ ක්‍රමයේ හරහා බැඳුම් කරවල සහ බිල්පත් වල. මෙන්න මේ අරමුදල් වලට මේවට එකඟ වෙන්නේ නැත්නම් 130ක බද්දක් ගහන්න යෝජනා කරනවා මේ ආණ්ඩුව. ඉතින් ඒ නිසා මේ සියලු දෙනාට මේ රටේ විශ්‍රාමිකයට, මේ රටේ පෞද්ගලික සේවකයට ඔබගේ අවුරුදු 55න් 60න් පස්සේ ජීවිතෙන් අවුරුදු 5ක් හෝ 10ක් උදුර ගන්න හදන්නේ. එච්චරයි මෙතන කෙටියෙන් කිව්වොත් කතාව. ඔබගේ විශ්‍රාමික ජීවිතයේ ඔබ ගෙවන්නේ ඉන්න ජීවිතේ මැරිලා රස්සාව කරලා අන්තිමට EPF එකක් අරන් අතට අරන් ගෙදර ගිහිල්ලා ඒක බැංකු පොතේ දාලා පොලියෙන් ජීවත් වෙන්න හිතාගෙන ඉන්නවා. ඔබගේ ජීවිතෙන් අවුරුදු 5ක් 10ක් 15ක් කොල්ල කන තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒක තේරුම් ගන්න. ඒක අපිට කියන්න තියෙන නිසා මේක මේ හෙට වෙන්නේ නැහැ. මේක බලපෑම හෙට පෞරාණි පෞද්ගලිකංශ කෙනෙක් ගියාන් පස්සේ යාට ওই අර්ථ සාධක මුදලේ ප්‍රතිලාභ හම්බ වෙයි. සමහරු ඒ කියන්නේ මොකද මේකේ ඒ කියන්නේ මයික්‍රෝ බලපෑම නැත්නම් ශුද්ධතලයේ බලපෑම සමහරට කෙටි කාලනෝ දැනෙන්නේ නැහැ. මේකේ මුලින්ම එන්නේ මැක්‍රෝ ලෙවල් එකේ තමයි මේක බලපෑම වෙන්නේ. මහේෂතලයේ බලපෑම එන්නේ. ඒ මහේෂතලයේ බලපෑම අනිවාර්යයෙන්ම දිගු කාලනව ශුද්ධතලයේ බලපෑමක් බවට පත් වෙනවා. ඒ නිසා මේක ඔබට හෙට අරමුදල් ගන්න පුළුවන් කියලා තමයි මේ මහ බැංකුව අධිපති රනිල් වික්‍රමසිංහයි දියුරුලා කියන්නේ. ඒක වෙන්න පුළුවන්. හෙට කාටර ගිහිල්ලා සල්ලි ගන්න පුළුවන්. හැබැයි අවුරුද්ද 2 3 4 5 යනකොට කම්කරු ඇමතිගේ සංශෝධනයක් ආවොත් මේ අරමුදල වවුරුදු 5ක් යනකොට සුම්මා වෙනවා. ඒ කියන්නේ අපි කටතිය අපි සැකනතුව කියනවා මේ අරමුදල ඉවරයි. ඒකට තමයි මේගොල්ලෝ පාර හදන්නේ. මුන්ට මේක පේන්න බෑ කොටින්ම. අපිට කියන්න තියෙන මහින්ද රාජපක්ෂ ඉන්නකොටත් මේ අරමුදලට කෙලින් හැදුවා ඉල්ලපු නැති දායක විශ්‍රාමයට උපක්‍රමයක් දීලා එදා මහින්ද කරන්න දුව ඒක. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ හැමදාම කිව්වා මෙච්චර ලොකු අරමුදලක් තියෙනවා මේක අපරාධي තියන් ඉන්නේ මේක කොටස් වෙනද බලට දාන්න ඕන කියලා. දැන් ඒ දෙකම වෙනුවට දැන් මේගොල්ලෝ මේ අරමුදල පාවිච්චි කරන්න හදනවා මේ මුන් කොල්ල කාලා හදපු ආර්ථිකයක වන්දිය ගෙවීම සඳහා පෞද්ගලිකං සේවක ඔබගේ 55න් 60න් පස්සේ ජීවිතෙන් අවුරුදු 5ක් 10ක් උදුර ගන්න හදනවා. ඒ නිසා මේක එලෙස තේරුම් ගන්න. ඒක තමයි අපේ පණිවිඩය. ඒ නිසා මෙන්න මේ ප්‍රශ්නෙට එරෙහිව අපි කම්කරුවා ඉල්ලා හිටන පෞද්ගලික සේවක ඉන්නවා තවත් තැප ඉන්න එපා. ඒ නිසා අපි ඔබගෙන් ඉල්ලා ඉන්නේ තව මේගොල්ලෝ ගණන් සූත්‍ර දාලා තව හෙට අනිත් දෙනකොට තව මාධ්‍ය සාකච්ඡා අරගෙන කෝ කිව්ව ඒවා ආවද සල්ලි කැපුවේ නැහැ නේද කියලා මේ වගේ එක සංදර්ශන පවත්තා ඒවට අහු වෙන්න එපා. මෙතන පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. ඔබ දැනුත් පාරට එන්නේ නැත්නම් මේ ප්‍රශ්නෙට එන්නේ නැත්නම් ඔබට අවසාන වශයෙන් මේ සියලුම අනුන්ගේ පව් වලට කරගහලා
තමන්ගේ ජීවිතයකට වන්දි ගෙවන්න සිද්ධ. ඒ නිසා අපි ඉල්ලා හිටනවා පෞද්ගලික සේවකයන්ගේ මේකට එරෙහිව වීදි බහින්න, මේකට එරෙහිව සටන් කරන්න අපි ලෑස්ති වෙනවා. ඉදිරි කාල පරිච්ඡේදය තුළ ජාතික විරෝධතාවයකට රට සංවිධානය කරන්න, පෞද්ගලික සේවකයන් සංවිධානය කරන්න අපි සියලු දෙනාට විවෘත ආයෝජනය කරනවා. මේකට පාරට බහින්න, පාරට එන්න කියන එක අපි ආයෝජනය කරනවා. ඒ වගේම අපි කියනවා මේව විතරක් නෙමෙයි අදනොට සමෘද්ධි සහනාධාර කප්පාදු කරලා තියෙනවා. ඒ සමෘද්ධි සහනාධාර කප්පාදු වරා විශාල ආතතියක් නිර්මාණලා තියෙනවා. සමහරුන්ට Tamanට හම්බුණා කියලා ඒගොල්ලෝ ඉන්නවා විශිල්ක ගහ. අපි ඒගොල්ලොන්ටත් කියනවා මේ හොඳට බලන්න මේ සමෘද්ධි සැලැස්මේ තියෙන්නේ මේ අවුරුද්ද අග වෙනකොට කොටසකට නවත්තනවා. ලබන අවුරුද්ද අප්‍රේල් වෙනකොට ඉතුරු ටිකට නවත්තනවා. අවුරුදු 3ක් ඇතුළත සියලු දෙනාට නවත්තනවා. ඒක තමයි මේගොල්ලෝගේ යෝජනාව. මේ රුපියල් 15000 දෙනවා, 60 දෙනවා, මේව දෙනවා කියලා මේක මේ පුම්බන්න හැදුවට මේ වහකෝප්පේ කවන්න හදන්නේ මේ විදිහට කෑල්ලෙන් කෑල්ල. ඒ නිසා මේ සමෘද්ධි ලැබිච්ච අය සතුටු වෙන්න එපා. ඔබට දැන් ප්‍රශ්න විසඳුණා කියලා. ඒ අයගෙනුත් අපි ඉල්ලා හිටනවා අවුරුදු 3කින් ඔබත් වැටෙන්නේ මේ ඉරණමටමයි. ඒ නිසා අවුරුදු 3ක් ඇතුළත මේගොල්ලෝ සියලු සමෘද්ධි කප්පාදු කරන්න හදන්නේ. සමෘද්ධියට මොකක් හරි දෙන සහනාධාර. මේවා කියන්නේ මේක තේරුම් අපි IMF එකේ මේ පදේට නටන IMF එක කරන කීනේ වරන වැඩමුත් කරන්න බෑ කියලා කියන කට්ටියට කියනවා ඇමරිකාවේ යුරෝපයේ මේ හැම රටකම සමාජ සුබසාධන අරමුදල් තියෙනවා. සමාජ සුබසාධන ක්‍රමවේදයන් තියෙනවා. මේවා මේ අපිට යෝජනා කරන රටවල් ඒවා තියෙනවා. ඒතකොට ඒ රටවල් මේ මොනක්වත් වෙනස් කරලා නැහැ. ඒවා තියෙනවා. ඒවා තියෙද්දි මේ රටේ සමෘද්ධියක් නැති කරලා නැත්නම් මේ රටේ සුබසාධන තියෙන සියලුම දේවල් නැති කරලා නිදහස් අධ්‍යාපන නැති කරලා නිදහස් සෞඛ්‍ය නැති කරලා මේක මිහිපිට අපායක් කරන තැනට ගෙනියන්න හදන. මේ කියන්නේ දුප්පතුන් බැලලෙන්න කියලා කියන්නේ එච්චරයි වෙන මොකුත් නැහැ. අපි ජීවත් වෙනවා අපේ ඒවට අත තියන්න එපා. අපේ බැඳුම් කරවල අත තියන්න එපා. අර්ජුන මහේන්ද්‍රට හෙනවත් නැහැ. උන් හරි ලස්සනට අපූර්වට වැජබෙනවා. ඉතුරු මිනිස්සුන්ට කියනවා රස්සාවක් කරලා අමාරුවෙන් වැඩ කරලා හම්බ කරන් කාපේ කාට කියනවා උඹලට තමයි මේක ගෙවන්න වෙන්නේ කියලා. ඉතින් ඒක පිළිගන්නවද කියලා තමයි ජනතාව අපිට අහන්න තියෙන තවත් ගෙවල් වලට වෙලා මේක කමක් නැහැ ඕකත් වෙයි අරකට වෙයි කිය බලාගෙන ඉන්න එපා. මේ පාලකයට එරෙහිව මේ මුග්ධ අමන පාලකයට විරුද්ධව පාරට බහින්න කියලා අපි ජනතාවට දැඩිව කියා සිටිනවා. රිපෝටර් වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය